Hi everyone. ඔන්න අදත් චන්ඩගලෝපේස් page එක චන්ඩගලෝපේස් profile එක ඒ වගේම YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙන්නේ ගෙදර ඉඳලා නොමිලේම ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් as you all know I have been teaching you English for more than 4 years. අවුරුදු 4කට වඩා වැඩි කාලයක් අන්තර්ජාලය හරහා රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍ය හරහා නොමිලේම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙනවා. ඉතින් අද දවසේදීත් මම ආවේ ඔයගලන්ට විශේෂ වටිනා දේවල් ටිකක් කියලා දෙන්න. ඉතින් හැමදාම වගේ මම ඔයගලන්ට යමක් කමෙන්ට් කරන්න කියලා කියනවා. So today I want you to comment this. අද දවසේ ඔයගොල්ලෝ මේකයි මට ලියන්න ඕනේ. ඔයගොල්ලෝ මට කියන්න ඕනේ ඔයගොල්ලෝ පාවිච්චි කරන දුරකථනය මොකක්ද කියලා. ඊයේ අපි කතා කරා දුරකථන කනෙක්ෂන් එක, ෆෝන් කනෙක්ෂන් එක මොකක්ද කියලා. ඩයලොග්ද මොබිටල්ද? අද ෆෝන් එකේ වර්ගය. දැන් මෙහෙම කියන්න පුළුවන්. I have මට තියෙනවා. I have a Samsung phone. මට තියෙන Samsung phone එකක්. එහෙම නැත්නම් I have a Samsung phone. I have an iPhone. මට iPhone එකක් තියෙන්නේ. එහෙම නැත්නම් I have a Huawei phone. ඒ වගේ Tamanට තියෙන phone එක එහෙම නැත්නම් අඩුම ගානේ brand එක හරි Huaweiද Samsung ද මොකක්ද කියලා ඔයගලන්ට comment කරගෙන යන්න පුළුවන්. දැන් personally මම කියනවා I'm a fan of OnePlus. OnePlus කියලා කියන්නේ වෙනම brand එකක්. ඒක Samsung phone එකක් නෙමෙයි. ඒක වෙනම brand එකක්, වෙනම company එකක්. මම කැමති OnePlus phones වලට මොකද මට හොඳට games ගහන්න PUBG ගහන්න පුළුවන් නිසා. හරි ඔන්න අද දවසේදීත් ඊයේ පටන් ගත්ත දේ ඉතුරු ටික තමයි continuation එක තමයි සිද්ධ වෙන්නේ. Yesterday I asked you to ask questions. ඊයේ දවසේ මම ඔයගලන්ට කිව්වා ප්‍රශ්න අහන්න කියලා. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන්. ඊයේ එක දිගට ප්‍රශ්න ගොඩාක් අහමින් ආවා. ඉතින් මම පැය භාගයකටත් වඩා ලොකු පාඩමක් ඊයේ කරා. ඒ ප්‍රශ්න හැම එකකටම හැබැයි හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න නොහැකි වුණා. ඒ හින්දා මම පොරොන්දු වුණා දවස ගානේ ඉන්නේ නැති වුණත් ඕගලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ හින්දා අද දවසේදී මම එනවා කියලා ඕගලන්ට ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ හින්දා please type your questions ටික දැම්මම type කරන්න. මම මුලින් අහන ප්‍රශ්න වලට තමයි ප්‍රශ්න අහන පිළිවෙලට තමයි උත්තර ලැබෙන්නේ. ඒ හින්දා you can comment your questions. ඔන්න ඕගලන්ගේ questions ප්‍රශ්න ටික දැන් comment කරන්න. මම ඒ අනුව තමයි උත්තර දෙන්නේ ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට. එහෙනම් ඉක්මනට අහන අයට ඉක්මනට උත්තර හම්බ වේවි. ඕකේ. එතකොට ඊට කලින් ඒ වගේම දැන් සාමාන්‍යයෙන් මම පාඩමකුත් කරනවානේ. ඔන්න අද දවසේදීත් මම ඒ වගේ පාඩමක් තමයි කතා කරගන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. අපි කෙනෙක්ගෙන් අහන දෙයක් තමයි will කියන එක පාවිච්චි කරන්නේ අනාගත කාලයක් විදිහට. WILL. හැබැයි මතක තියාගන්න will කියන එකේ තව තේරුමක් තියෙනවා. කැමැත්ත කියන එකටත් will කියන එක පාවිච්චි කරනවා. දැන් කවුරු හරි කිව්වොත් last will කියලා last will කියන එකේ තේරුම අවසන් කැමැත්ත කියන එක. last will අවසන් කැමැත්ත. එතකොට අනිත් විදිහට ගත්තොත් will කියන එක අනාගත කාලය පෙන්වන්න පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙහෙම කිව්වොත් අපි මෙහෙම කියනවා I eat ice cream. මම ice cream කනවා. මම සාමාන්‍යයෙන් ice cream කනවා. හැබැයි මම will එකක් එතෙන්ට දැම්මම එතන අනාගත කාලයක් තියෙනවා. එහෙනම් මම කියනවා I will eat ice cream. මම ice cream කාවි. කවදද? I will eat ice cream tomorrow. මම හෙට ice cream කාවි. I will go to office tomorrow. මම හෙට office යාවි. අන්න ඒ විදිහට අපිට will එක යොදලා අනාගත කාලයේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන දේවල් කියන්නට හැකියාව තියෙනවා will එක දාලා. ඒත් එක්ක මම ආයෙත් මතක් කරනවා ප්‍රශ්න අහන්න තියෙන time එක you can ask questions. මේ වෙලාවේ questions අහන්න. ඒ questions වලට උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඕනෑම ඕගලන්ට තියෙන ගැටලුවක් ගැන. හරි. දැන් අපි will එක ගැනනේ කතා කර හිටියේ. දැන් මේ I will කියලා විතරද කියන්න පුළුවන්. අපිට මතක තියාගන්න. you will කියලා කිසිම ගැටලුවක් නැතුව කියන්න පුළුවන්. you will. we will. අපිට කියනවා අපි ට්‍රිප් එකක් යනවා. දැන් නම් බෑ. තාම රජය මගින් අපිට අවසර දීලා නැහනේ. හැබැයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වේවි. එතකොට අපි කියන මොකද? We will go on a trip. We will go on a trip. අපි ට්‍රිප් එකකට යාවි අනාගතයේදී කියලා අපිට ඒ විදිහට කියන්න පුළුවන්. හරි. එතකොට we will, you will, we will, they will, ඒගොල්ලෝ, he will, she will, it will කියලා දාලා අපිට අනාගතය කියන්න පුළුවන්. දැන් අද මම චිකෝ මොඩල් පපි මගේ page එක දාන්න ඕගොල්ලෝ බල්ලෝ ගැන කියලා දෙන්න. මේකේ බල්ලන්ගේ questions අහන්න එපා. අහනවා මට පේනවා. මම ඒක චිකෝ page එකේදී කියලා දෙනවා. චිකෝ මොඩල් පපි page එක බලන්න. එහෙම නැත්නම් චන්ඩුකලෝපේස් YouTube channel එකේ බල්ලෝ ගැන බල්ලන්ව train කරන විදිය ඉංග්‍රීසි වලට අමතරව මම දාලා තියෙනවා. ඒ හින්දා YouTube එකේ search කරන්න චන්ඩුකලෝපේස් කියලා මගේ පාඩම් ටික බලන්න පුළුවන්. සේනක ප්‍රශ්නයක් අහනවා. සේනක ශෂීන්
ප්‍රිපොසිෂන්ස් ගැන වගේ මේවා යෙදෙන තැන් ගැනත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ. හරි මෙහෙමයි. ප්‍රිපොසිෂන්ස් කියන එක ඕනම ක්ලාස් එකේ කතා කරන දෙයක්. සරලව වචනය කිව්වොත් නිපාත පද කියලා. හැබැයි නිපාත පද කිව්වට වඩා මේක මෙහෙම හිතන්න. How many prepositions are there? Prepositions මෙහෙම 140ක් 150ක් වගේ ආසන්න ගානක් prepositions තියෙනවා. හැබැයි මේක අපි පාවිච්චි කරද්දී මේ 100 ගානම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊටා සරල කිහිපයක් විතරයි ඕනේ. හැබැයි අපි සරල කිහිපයක් කියලා ඉගෙන ගන්නේ මේ මූලික දේවල් ටිකක් විතරයි. මොකක්ද? පළවෙනි එක මම මොකක් හරි භාණ්ඩයක් ගන්නවා. මම කියනවා pen is on the table. පෑන තියෙන්නේ මොකද්ද? table එක උඩ. pen is on the table. පෑන තියෙන්නේ table එක උඩ. හොඳට මතක තියාගන්න ඒ විදිහට තමයි අපි උච්චාරණය කරන්න ඕනේ. pen is පෑන තියෙන්නේ pen is on the table කියලා අපි එතන කිව්වා. එතකොට on එකට අමතරව මට දාන්න පුළුවන් පෑන තියෙන්නේ මේසේ යට. pen is under the table. pen is under the table කියලා මට කියන්න පුළුවන් පෑන තියෙන්නේ මේසේ යට කියලා. ඊට අමතරව තව අපිට කියන්න පුළුවන් මේ විදියට ඇතුලේ අපි කියමු පූසා ඉන්නේ පෙට්ටිය ඇතුලේ. cat is in the box. පූසා ඉන්නේ පෙට්ටිය ඇතුලේ. cat is in the box. ඔය විදියට අපිට දාන්න පුළුවන්. දැන් ඕවා අපි හැමදාම ඉගෙන ගන්නවා. හැබැයි ඊට වඩා අපි වචන කිහිපයක් ඉගෙන ගමු. මම මෙහෙම කියනවා. අපි සතෙක්ව ගමු. කුරුල්ලෙක් ඉන්නවා. ඔය කුරුල්ලගේ වැඩේම මොකක්ද මේ ගෙදරට උඩින් එහෙම නැත් අපි බල්ලෙක්ව ගමුකෝ මගේ චිකෝව ගමුකෝ ඔන්න ලේසි. චිකෝ පනිනවා ගේට්ටුවට උඩින්. චිකෝ දැන් ලොකු හින්දා. අන්න එතකොට අපි කියනවා කොහොමද? Chico is jumping. චිකෝ පනිනවා. Chico is jumping. කොහෙටද පනින්නේ? Over the fence. එහෙම නැත්නම් ගේට් එක කිව්වොත් over the gate. OVER. එතන over කියන එකේ තේරුම උඩින් කියන එක. Chico is jumping over the gate. දැන් චිකෝ මාර පිස්සු කරන්නේ හැමතැනම නටනවා සෙල්ලම් කරනවා. අපේ ගහක් තියෙනවා ලොකුම ලොකු අඹ ගහක්. චිකෝ මේ අඹ ගහ වටේට දුවනවා. අන්න එතකොට අපි කියනවා මොකද්ද? Chico is running. Chico is running. කොහෙද දුවන්නේ? Around the tree. Around වටේට. AROUND. Around වටේට යනවා. අන්න එහෙම අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් චිකෝ ලොකුයිනේ. පාර හරහත් මෙයා යනවා. මාරයි. දැන් එතකොට මං කියනවා කොහොමද? Chico is walking across the road. ACROSS. Across the road. Across කියන්නේ හරහා. චිකෝ පාර හරහා යනවා. පාර අනිත් පැත්තට යනවා. දැන් බලන්න මන් ඉස්සර මාව මතකද දන්නේ මේ ලංකාවේ ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවක් සමග එකතු වෙලා ඕගොල්ලෝ අඳුරන ඕගොල්ලෝ ආදරය කරන ශිෂ්‍යත්ව ගුරුතුමෙක් එක්ක එකතු වෙලා මම ලංකාව පුරා සම්මන්ත්‍රණ මාලාවකට ගියා. දැන් අවුරුදු 3කට 4කට 5කට කලින් ලංකාව පුරාම ළමයි 1000 2000 ලොකු සම්මන්ත්‍රණ. මේ සම්මන්ත්‍රණ වලදී ශිෂ්‍යත්වය ඒ ගුරුතුමා උගන්වද්දී ඊට අමතරව මම ඉංග්‍රීසි භාෂාව ශිෂ්‍යත්වයට එන දේවල් ඉගෙනුවා. ඒ ළමයි 1000 2000ම එක හුස්මක් ගන්න නැතුව මං කියන දේවල් ඔක්කොම අහගෙන ගොඩාක් අවධානයෙන් අහගෙන ඉන්නවා මම මේ පාඩම කරද්දි. දැන් මෙතන ඕනනම් අපිට අර පුරුදු විදියට on in under ඔය ටික විතරක් කතා කරන්න පුළුවන්. හැබැයි අපි උදාහරණයක් ගත්තොත් චිකෝ වගේ කෙනෙක් ගත්තොත් ළමයින්ට සමීප කෙනෙක් ගත්තොත් ඒගොල්ලෝ හරි කැමැත්තෙන් ආසාවෙන් ඉගෙන ගන්නවා. එහෙනම් අන්න එතකොට ඒ කාලේ මාව අඳුරන්න බැරුව ඇති ගොඩාක් අම්මලා දහස් ගාණක් එළිය බලන් ඉන්නවා මං කායකෙන් බහැලා යද්දි. එතකොට අඳුර ගන්න බැරුව ඇති කොණ්ඩේ ගොඩාක් වවලා හිටපු හින්දා. දැන් කොණ්ඩේ නැති හින්දා ගොඩක් අයට මාව අඳුර ගන්න බෑ. මේ ඒසර්මද කියලා. ඒසර්ම තමයි දැන් මේ අවුරුදු ගානකට පස්සේ මෙතන ඉන්නේ. හරි. ඉතින් ඔය විදිහට අපිට prepositions කියන එක පාවිච්චි කරන්න පුළුවන් මේ දේවල්. ජූඩ් ක්‍රිෂාන්ත වැදගත් ප්‍රශ්නයක් අහනවා. මේක ලංකාවේ ඉන්න ගොඩාක් අයට වැදගත් ප්‍රශ්නයක් වෙයි. Sir, can you please explain the difference? මම ඒගොල්ලන්ගේ වැරදි තිබ්බොත් නිවැරදි කරලා කියවන්නේ. Difference between British and American English. Which one is better and useful? බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, British English, American English අතර වෙනස මොකද්ද? වඩා හොඳ එක කවරේද කියලා. මෙන්න මෙහෙමයි හොඳට මතක තියාගන්න. British English, American English පමණක් නොවෙයි මේ ලෝකේ Australian English, Indian English ඒවා විතරක් නෙමෙයි ශ්‍රී ලංකන් English කියලා දෙයක්ත් තියෙනවා.
කැම්පස් එකේ ගුරුවරුන්ටත් මේ දෙම උගන්වනවා. මතක තියාගන්න ශ්‍රී ලංකන් ඉංග්ලිෂ් SLE කියලා කෝඩ් එකෙන් ශ්‍රී ලංකන් ඉංග්ලිෂ් කියලා දෙයක් තියෙනවා. ඒ හැම දෙයකින්ම තියෙන්නේ රටකට ආවේනික විදියට ඒ රටේ මිනිස්සු ඉංග්‍රීසි කියන භාෂාව පාවිච්චි කරන විදිය. ඕක තමයි එකම වෙනස. දැන් අපි පොඩි අය වශයෙන් ඉස්කෝලේදී ඉගෙන ගනු ලබන ඉංග්‍රීසිය බ්‍රිටිෂ් ඉංග්ලිෂ්. මහා ලොකු දෙයක් නෑ. අපි ග්‍රැමර් වලට අපි ඉස්කෝලේ ඉගෙන ගන්න බ්‍රිටිෂ් ඉංග්ලිෂ්. හැබැයි අපි ටිකෙන් ටික ලොකු වෙන්න අපි සින්දු අහන්න ගන්නවා. අපි ෆිල්ම්ස් බලන්න ගන්නවා. ඔය ඔක්කොම වගේ හදන්නේ බ්‍රිතාන්‍යයේ නෙමෙයි, බ්‍රිටන් වල නෙමෙයි. එහෙනම් කොහෙද හදන්නේ? ඇමරිකාවල. අන්න ටිකෙන් ටික අපේ කන හුරු වෙනවා ඇමරිකන් ඉංග්ලිෂ් වලට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් I want to go කියන එක වෙනුවට ඒගොල්ලෝ කියනවා I wanna go කියලා. WANNA. I wanna go මට යන්නට ඕනේ කියන එක. I want to go කිව්වත් හරි, I wanna go කිව්වත් හරි. හැබැයි මේ දෙකේ අර I wanna go කියලා කියන්නේ ඇමරිකන්ස්ලා පාවිච්චි කරන විදිය, I want to go කියලා කියන්නේ බ්‍රිටිෂ් අය බ්‍රිතාන්‍යය පාවිච්චි කරන විදිය. එංගලන්තයයි. එතකොට දැන් කාට හරි කියන්න පුළුවන් අපි සර් ඉගෙන ගත්තේ මේ බ්‍රිටිෂ් හින්දා අපි I want to goම කියන්න ඕනේ කියලා. එහෙම නැත්නම් කාට හරි කියන්න පුළුවන් අපි ඇමරිකන්ස්ලා විදිහට අපි පොෂ් වෙන්න ඕනේ. ඒ හින්දා අපිට මොකද අපිට කියන්න පුළුවන් I wanna go කියලා. පොදුවේ ඇත්ත කතාව කිව්වොත් කතා කරද්දි ඔය දෙකම ගැටලුවක් නැහැ. ඔයා පුරුදු එකක් ඔයාට කියවන එකක් කිව්වට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අදටත් මම පාසල් ළමයි ඩිස්කෝල් ළමයිට උගන්වනවා නම් මම ඒගොල්ලන්ට කියන්නේ පුතේ ඕගොල්ලෝ බ්‍රිටිෂ් ඉංග්ලිෂ් ඒ කියන්නේ අර I want to go විතරයි ලියන්න ඕනේ. පොත්වල ලියද්දි කවදාවත් I wanna කියලා ඒව දාන්න කිසිම හැකියාවක් නැහැ. එහෙනම් මතක තියාගන්න බ්‍රිටිෂ් ඉංග්ලිෂ් ඇමරිකන් ඉංග්ලිෂ් ඊට අමතරව ඔය අපි පාවිච්චි කරන මේ මොබයිල් ෆෝන්ස් ඊට අමතරව අපි පාවිච්චි කරන ටීවී කම්පියුටර් ඕවා හදන්නේ ගොඩක් වෙලාවට ඇමරිකන් ටෙක්නොලොජි එකෙන් ඇමරිකාවල. ඒ හේතුව මත මේ ෆෝන් එකේ software එක එහෙම නැත්නම් අපි මේකේ මොනවා හරි ටයිප් කරොත් color කියන එක COLOR කියලා තමයි ඒගොල්ලෝ හරි ස්පෙලිංස් විදිහට ගණන් ගන්නේ. පාටට කියන්නේ color කියලා COLOR. හැබැයි අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ COLOUR. එහෙනම් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ want to wanna වගේ වෙනස්කම් වලට අමතරව ස්පෙලිංස් වෙනස්කම් තියෙන්නත් පුළුවන්. color කියන එක COLOR American, COLOUR British English. හැබැයි අපි මේකේ ටයිප් කරද්දි COLOR කියලා තමයි ෆෝන් එකේ ගොඩක් වෙලාවට වැටෙන්නේ. එතකොට එතනත් මහා ලොකු ගැටලුවක් නෑ. හැබැයි ලියන කෙනෙක් නම් පාසලේ ඉගෙන ගන්න කෙනෙක් නම් COLOUR අපි අර දන්න ඉංග්‍රීසිම පාවිච්චි කරන්න ඕනේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි. ඒක අනිවාර්යයි. ඊට අමතරව අපි මේ ඉගෙන ගන්නකොට දැන් තව වචන වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් කලිසමට අපි කියන්නේ trouser. TROUSER trouser කලිසම දිග කලිසමට කියන්නේ. මොකද ඒක බ්‍රිටිෂ් ඉංග්‍රීසි. හැබැයි ඇමරිකන්ස්ලා trouser කියන එකට වඩා පාවිච්චි කරන්නේ pants කියලා. PANTS pants. එහෙනම් pants කියලා කියනවා දිග කලිසමට ඇමරිකන්ස්ලා. එහෙනම් මේකයි මගේ උපදෙස what is better and what is useful කියලා කතාවක් නෑ. ලංකාවේ කතා දැන් මගේ ඔන්ලයින් ක්ලාසස් එනවනේ. ඔන්ලයින් ක්ලාසස් වලට එන අයට මම ශ්‍රී ලංකන් ඉංග්‍රීසි කියන එක උගන්වනවා. ඒ කියන්නේ අපි ලංකාවේ විදිහට කතා කරන්න ඕනේ. මං ඊයේ ඔයගලන්ට උදාහරණයක් දුන්නා. කාට හරි බනින්න පොලොස් කොට්ටෝරුව කියලා කියන්න ඕනේ. එහෙමයි කියලා ඉංග්‍රීසි වලින් ටෙන්ඩර් ජැක් වුඩ් පෙකර් කිව්වට හරියන්නේ නැහැ පොලොස් කොට්ටෝරුව ඉංග්‍රීසියෙන් හරවලා. ඒකට වෙනම බනින්න විදි තියෙනවා. අපි ලංකාවේ පාවිච්චි කරන වචන තියෙනවා. ඒවා යූස් කරන්න පුළුවන්. ඒ හින්දා මම ඔන්ලයින් ක්ලාසස් වලදී මේ දේවල් ටික ඔයගලන්ට කියලා දෙනවා. ඔව් ඔන්ලයින් ක්ලාසස් ගැන අහලා තියෙනවා. WhatsApp හරහා සහභාගී වෙන්න පුළුවන්. හෙට අලුතෙන් පන්තියක් ආරම්භ කරනවා. හෙට රාත්‍රියේ මේකට WhatsApp message එකක් දාන්න 0777 670 600 not 777 670 600 මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. කවුරු නම්බර් එක කමෙන්ට් කරන්න. එතකොට හෙට ආරම්භ වෙන මුල ඉඳලා ABC ඉඳලා පටන් ගන්න පන්තියට ඕගලන්ට සහභාගී වන්නට හැකියාව තියෙනවා හෙට දවසේ ඉඳලා. එතකොට මම ඒවැ විශේෂයෙන් උගන්වනවා මේ අපි දන්න සිංහලත් එක්කම අපි ඉංග්‍රීසි කොහොමද කතා කරන්න කියන එක. ඉතින් as for your question ජූඩ්ගේ question එකට අනුව මට කියන්න තියෙන්නේ මේක හොඳයි මේක නරකයි කියලා අපිට දෙකක් කියන්න බෑ. ඔයා පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්න හැබැයි පාසලේදී එහෙම නැත්නම් ලියන දෙයකදී බ්‍රිටිෂ් ඉංග්‍රීසි තමයි ඔයගලන්ට පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි ඇමරිකන් ඉංග්‍රීසි කියන එක ගොඩක් වෙලාවට useful I mean easy to use පාවිච්චි කරන්න ගොඩක් පහසු වෙලා තියෙනවා. ලහිරු අනුෂ අහනවා සර් චතුර කෞශලීට කලින් ප්‍රශ්න අහලා දෙනවා සර් අපේම දෙයක් කියලා කියලා it's our own කියලා කියන්න පුළුවන් it's our own OWN කියලා දාලා ඒ මොකක්ද කියලා බාණ්ඩය දාන්න අපිට හැකියාව තියෙනවා. ලහිරු අනුෂ අහනවා ප්‍රශ්න ගොඩක් තියෙන ඉඳන් මම ඉක්මනට යන්නේ සර් කොහොමද try කරත් ඇයි ඉංග්‍රීසි මතක හිටින්නේ නැත්තේ කියලා මම පට්ටාස ඉංග්‍රීසි ඉගෙන ගන්න ඒත් මතක තියෙන්නේ නැහැ කියන එක. මෙහෙමයි මම ඕකට විශේෂයෙන් පාඩමක් ඉංග්‍රීසි මතක තියාගන්න ක්‍රම 10ක් සහ වෙනම තව ක්‍රම 20ක්
ඒ දේවල් ඔක්කොම ලොකු පාඩමක් විදියට මතක ඇති ඕගොල්ලන්ට මම කලින් කරා චන්ඩුක ලෝපේස් YouTube channel එකේ මම දාලා තියෙනවා. දැම්මම මේ වැඩසටහන අවසන් වුණ ගමන්ම YouTube app එක open කරා චන්ඩුක ලෝපේස් කියලා type කරන්න YouTube search bar එකේ. එතකොට මගේ channel එක එනවා. එතකොට ඒකේ විස්තර ඔක්කොම ඔය ඉංග්‍රීසි ඉගෙන ගන්න කොහොමද කියන ටික ඔක්කොම ටික තියෙනවා. හරිම පහසුවෙන් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. නොමිලේම පාඩම් 300ක් 400ක් බලන්න හැකියාව තියෙනවා. ටක් ගාලා ඒකට යන්න මේ වැඩසටහන අවසන් වුණාම subscribe කරලා bell button එකත් click කරන්න. ඊට අමතරව yes I මෙතන අමාය කියනවා I want to talk with you. මට ඔබ සමග කතා කරන්න ඕනේ කියලා. I want to talk with you. I want talking කියන එකට වඩා එතන හොඳ I want to talk with you කියලා. WhatsApp හරහා එවන messages වලට මම reply කරනවා. මේක තමයි number එක 0777යි 670යි 600. yes Angelika කියනවා pen is between the two books. හරි. අනදී අහනවා සර් අනේ මන්ද කියන්නේ කොහොමද කියලා. ඔයා සුද්දෙකින් අහන අනේ මන්ද වලට හොයලා බලන අනේ මන්ද වලට ඉංග්‍රීසි පරිවර්තනයක් අපිට හොයාගන්න බෑ. හැබැයි අපිට තේරුම යොදන්න පුළුවන්. අනේ මන්ද කියලා කියන්නේ මොකද්ද? අනේ මන්ද මන් දන්නේ නැහැ. අන්න ඒ මීනින් එකනේ. එහෙනම් ඒ මීනින් එක අපි ඉංග්‍රීසි වලට පරිවර්තනය කරමු. තා ඒක නැතුව තනි ඒකම ඉංග්‍රීසියට හරවන්න එපා. එහෙනම් මෙතන අපිට කියන්න බලන්න. Oh I don't know. කවුරු අහනවා මේ මොකද මේ පාර මොකෝ වෙන්නේ? කොරෝනා හොඳ වෙනවද? රටේ කොරෝනා අඩුයිද? I don't know. මන් දන්නේ නැහැ. I have no idea. I don't know. අන්න ඒ වගේ අපිට අදහසක් දෙන්නට හැකියාව තියෙනවා. මල්කාන්ති අහනවා මගේ හදවත නැවතිලාද කියන එකට උත්තරය මොකක්ද කියලා. මට අහන්නේ ඒකට දෙන උත්තරේ නම් උත්තරේ දෙන්න වෙන්නේ no කියන එක. Your heart has not stopped. Your heart is working properly fine කියලා ඔයගලන්ට කියන්නට හැකියාව තියෙනවා. සර් චතු අහනවා preposition එක am is are යෙදෙන්නේ නැත්තේ ඇයි කියලා. යොදන්නේ ඇයි කියලා. am is are prepositions එක්ක යොදන්න ඕනි කියලා නීතියක් නැහැ. ඇයි? අපිට දැන් I have sorry මෙතන මෙහෙම අදහස් කරන්නේදී මම ගත්ත උදාහරණත් එක්ක. pen is on the table තියලා. මොකද පෑන තියෙන තැනක් ගැන කතා කරන්නේ. අන්න ඒ හින්දායි එතන අපි කතා කරේ. එහෙම නැතුව prepositions එක්ක am is are යෙදිය යුතුයි කියලා නීතියක් නැහැ. මම ඊයේ ඔන්ලයින් ක්ලාස් එකක් තිබ්බා. ඒ ක්ලාස් එකේදී මේ am is are වල තේරුම මොකද්ද? ඒක යෙදෙන්නේ කොහොමද කියන එක විශේෂයෙන් කරා. මම ඉදිරියේදී ඒක කරන්නම්. චිකෝ කියන්නේ ඕගොල්ලෝ මම හිතන්නේ චිකෝගේ එක වීඩියෝ එකට දැන් ලක්ෂ 10ක් විතර views එනවා. චන්ඩුක ලෝපේස් මේ මෙච්චර මහන්සි වෙලා අවුරුදු ගාණක් තිස්සේ ඉංග්‍රීසි උගන්වන ගුරුවරයාගේ වීඩියෝස් වලට වඩා චිකෝගේ වීඩියෝස් වලට එනවා. එක වීඩියෝ එකට ලක්ෂ 10යි 15යි චිකෝගේ වීඩියෝස් වලට YouTube එකේ චන්ඩුක ලෝපේස් ගහලා බලන්න. එතකොට ඒක තියෙනවා. තමෝතරන් කියනවා now more handsome කියලා. thank you. I'm happy. ඊළඟට ගොඩක් අය චිකෝ කවුද කියලා දාලා තියෙනවා. ඒ කාලේ කැතයිලු හරි සතුටුයි. දැන් මෙහෙමයි දැන් දෝෂාන් ජයසුන්දර අහනවා සර් මට ගෑන් ළමෙක් නැතුවාම නොවේ කියලා. ඔය ක්‍රමය ඔය ඉංග්‍රීසි උගන්වන ක්‍රමයට මං හරි විරුද්ධයි. එහෙම උගන්වන ගුරුවරුන්ටත් මං විරුද්ධයි. මං හිතන්නේ මට ඒක කියන්නට හැකියාව තියෙනවා. අවුරුදු ගණනාවක් ඉංග්‍රීසි උගන්වලා ලංකාවේ වැඩිම පිරිසකට ඉංග්‍රීසි උගන්වන ගුරුවරයා විදියට මට කියන්න හැකියාවක් තියෙනවා. මෙහෙමයි මං අහන්නේ නිකන් ඔයා ෆොරන කෙනකින් අහලා බලන්න එහෙම නැතුවාම නොවේයි කියලා. ඔයාට ඒ කරලා තියෙන ඒ ගුරුවරයා ඉංග්‍රීසි භාෂාවේ තියෙන එකක් අරගෙන ඒක මෙහෙමයි. I have කියන්නේ මට තියෙනවානේ. එහෙනම් මට තියෙනවා කියන මාතෘකාවට ඔයාට පෙන්නලා තියෙනවා මට තියෙනවා කියන්න පුළුවන් එකම ක්‍රමය I have කියන එක විතරයි කියලා. නෑ. මට තියෙනවා කියලා කියන්න තව have වරෙන්න ක්‍රම ගොඩාක් තියෙනවා. එහෙනම් මේ සිංහල එක මේක මෙහෙම කියන්න එපා. ඔයා ඒකේ තේරුම ගන්න. එතකොට මේ වෙලාවට අපිට මෙහෙම කියන්න පුළුවන්. You can't say that I don't have a girl. I can't say that I don't have a girl. මට ඉතින් ගෑල්ලෙක් නෑ කියලා කියන්නත් බෑ. අන්න ඒ වගේ අදහසකින් අපි කියන්න. නැතුව මේ අපි පුරුදු වෙලා ඉන්න මේ සිංහල එක ඉංග්‍රීසියට පරිවර්තනය කරන එක නවත්තන්න. දැන් මගේ ඔන්ලයින් ක්ලාස් එකේ පළමුවෙනි දවසේ පාඩමේ මම කියලා දෙන්නේ ඕකයි. ඇයි අපි මේ සිංහල වාක්‍යයෙන් වාක්‍ය කටපාඩම් කරන්න ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න? You can never do that. කවදාවත් ඔයා කියන්න මට නැතුවාම නොවේ කියලා වාක්‍යයක් ඔයා අන්තිමට ඇත්තටම සිංහලෙන් කවදද හිතුවේ? ඒ සිංහලෙන් කතා කළේ කවදද කියන්න?
එහෙම නැතුවාම නොවේ කියන කතාව. එතකොට ඔයා ඕක විශේෂ පාඩමක් විදිහට මේක කඩපාඩම් කරගන්නවා. හැබැයි අපි සිංහල භාෂාවෙවත් ඒක පාවිච්චි වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. ඔයා යූස් කරන්න. ඒක නැතුවාම නොවේ කියන එක එහෙනම් මට ඉන්නවා. මට ගෑල්ලමෙක් නැතුවාම නොවේ කියන්නේ මට ගෑල්ලමෙක් ඉන්නවා. අන්න එහෙනම් ඇයි අපිට කියන්න බැරි? I have a girl. අන්න එහෙමයි කියන්න බැරි. එහෙම නැත්තම් ඔයාට ඒක මූණෙන් අපිට මං හැම වෙලෙම කියනවා facial expressions පාවිච්චි කරන්න. ඔයා ලැජ්ජාවෙන් කියන්න පුළුවන්. I have a girl. මට ගෑල්ලමෙක් ඉන්නවා. තුවාම නොවේ. ඇයි බැරි? එහෙනම් එහෙම පාවිච්චි කරන්න. නැතුව මෙහෙම හිස්සලා hello how are you? I'm fine. Thank you. ඔහොම ඉංග්‍රීසි කතා කරන්න ගියොත් ජීවිතේටවත් කතා කරන්නේ නැහැ. සිංහල කතා කරද්දි මම මේ කතා කරපු විදිහට කතා කරලා බලන්න. හලෝ ඔබගේ සැපසනීප කෙසේද? හොඳින් ඇතැයි සිටමි. මට ගෑල්ලමෙක් නැතුවාම නොවේ. ඔබට ගෑල්ලමෙක් ඇතුවාම නැද්ද? අපි ඔහොම කතා කරයිද? නෑ. එහෙනම් මතක තියාගන්න. හැම වෙලෙම සිම්පල් විදිහට ගන්න. සරල විදිහට ගන්න. මීනින් එක ට්‍රාන්ස්ලේට් කරන්න. වචනාර්ථය වචනය හැමම පාවිච්චි කරන්නට එපා කියන එකයි මම කියන්නේ. ප්‍රශ්න ගොඩායි. සර් YouTube එකේදී කරන විදිය චතු අහනවා මෙහෙම ප්‍රශ්නයක්. සර් am is යෙදීම අත්‍යවශ්‍යද ප්‍රිපොසිෂන් එකක් එක්ක නැහැ අත්‍යවශ්‍ය නැහැ. verb එක ing යෙදීම අවශ්‍යද කියලා. passive voice නොවේ නම් බොහෝ අවස්ථාවලදී am is යෙදෙන ගොඩක් අවස්ථාවල 99%ක්ම ing කියන එක යොදන්න ඕනේ. I am right කියන්න බෑ. He is go කියන්න බෑ. He is going. I'm writing. ඒක අනිවාර්යයි. ප්‍රශ්න ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ මම යෙදෙන අපහසුව. දැන් ලයිව් පාඩමක් කරනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. දැන් ප්‍රශ්න එක දිගට ඇවිල්ලා දැන් ඇත්තටම ගොඩක් අහනවා සර්ට උත්තර දෙන්න බැරිද කියලා ප්‍රයිවට් අහන ප්‍රශ්න වලට. අනේ මට සමා වෙන්න මගේ ඉන්බොක්ස් එක මට බලන්නවත් විදියක් නැහැ. ඒ තරම් මැසේජ් පිරෙනවා. ඉන්බොක්ස් එක පිරෙන්නම මැසේජ්. ඒ හින්දා තේරුම් ගන්න මම ඒකයි කිව්වේ WhatsApp එකට මට එවන දේවල් වලට මම රිප්ලයි කරනවා. ඒතකොට ඊට අමතරව ඔන්ලයින් ක්ලාස් එකේදී මම ඒවා ඕගලන්ට මගෙන් කෙලිම ප්‍රශ්න අහන්න පුළුවන්. මම ඒවට පිළිතුරු ලබා දෙනවා. ප්‍රසන්න නොයල් අහනවා සර් don't and not to කියන එකේ වෙනස කොහොමද කියලා. ඕකත් ඔයා ක්ලාස් එකක ඉගෙන ගත්ත දෙයක් මාතෘකා දෙකක්. ඇත්තද බොරුද කියලා කමෙන්ට් කරන්න. don't and not to කියන එක. මෙහෙමයි. අපි තේරුම වශයෙන් ගමුකෝ. don't කියන්නෙත් එපා, not to කියන එක පාවිච්චි කරන්නෙත් එපා කියන දෙයක්. එහෙනම් මට මෙහෙම කියන්න පුළුවන්. don't do this. don't go out. එළියට යන්න එපා. ඒ වගේම අනිත් පැත්තට කියන්න පුළුවන්. I told you මං ඔයාලට කිව්වා not to go out. I told you not to go out. මං ඔබට ප්‍රකාශ කරා එළියට යන්නට එපා කියලා. අන්න not to කියන එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් she told me not to eat this. ඇය මට කිව්වා මේක කන්න එපා කියලා. she told me not to eat this. අන්න අපි not to කියන එක පාවිච්චි කරා. මම ආයෙත් ඉල්ලනවා දැන් මගෙත් මාත් පොත් ලියලා තිනවා. මම දැන් පොත් 28ක් විතර ලියලා තියෙනවා. ඒ පොත්වලත් ස්පෝකන් ඉංග්ලිෂ් පොත්වල මම ඔය වගේ දේවල් කරලා තිනවා. මොකද පොතක් ලියද්දී උගන්වන්නට බෑනේ. එහෙනම් කරන්න පුළුවන් සටහනක් දෙන එක. ඒ සටහන මට දෙන්න පහසු ක්‍රමය සිංහලෙන් ඒක දාලා හෝ ඒ වාක්‍ය රටාව මට දාන එක. හැබැයි ඕක ප්‍රැක්ටිකලි කතා කරද්දී ඉගෙන ගන්න කෙනා හරි ගැටලුවකට මුහුණ දෙනවා. ඒ හින්දායි මං හැම වෙලෙම කියන්නේ ප්‍රැක්ටිකල් විදියට ඉංග්ලිෂ් ඉගෙන ගන්න කියලා. ගොඩාක් මැසේජස් ගොඩාක් කමෙන්ට්ස් තියෙනවා. ශෙහාන් බමුණුසිංහ අහනවා හෙට කියපු ක්ලාස් එක හෙට කියපු ක්ලාස් එකට සහභාගී වෙන්න විස්තර ඔක්කොම ලබා ගන්න මේ නම්බර් එකට ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා 0777670 WhatsApp message එකක් දාන්න 0777යි 670යි 600 කියන එකට. රිෂානි කියනවා ඉංග්‍රීසි කතා කරන්න බයයි වරදේ කියලා. that is the biggest mistake that you can ever make. කවදා හරි කරන්න පුළුවන් ලොකුම වරද එකයි ඉංග්‍රීසි වරදී කියලා කතා කරන්න බය එකයි තියෙන ගැටලුව. මගේ ක්ලාසස් වලට එන අයට මම මුලින්ම දෙන්නේ confidence ආත්ම විශ්වාසය. ඉංග්‍රීසි කියන්නේ පිටරට භාෂාවක්. බය වෙන්න දෙයක් නැහැ. වරදුනාට කමක් නැහැ. අපි කතා කරමු කියන එක. ඊට අමතරව අපි automatically කතා කරනවා. දැන් මම හිතන්නේ දැන් දෙවනි මාසේ සම්පූර්ණ කරන online class එක batch එකක් ඊයේ දවසේ ඒ class එක තිබ්බා. මට හරි සතුටුයි. ඒකේ හිටපු අය ඉංග්‍රීසි වලින් මාත් එක්ක කතා කරනවා. මම දැන් ඒකේ සිංහල යූස් කරන්නෙම නැහැ. මම සාමාන්‍යයෙන් ක්ලාස් එකට පළවෙනි දවස්වල සිංහල පාවිච්චි කරනවා. නැත්නම් ඔයගොල්ලෝ අසරණ වෙනවනේ. හැබැයි ඊයේ ක්ලාස් එකේදී දැන් මම ඉංග්‍රීසි වලින්මයි කතා කරන්නේ. ගොඩාක් අය ඉතාම හොඳින් ඉංග්‍රීසි කතා කරනවා. වලට අමතරව වෙන අශිනි අහනවා සර් UK and US වලට අමතරව මොනවද තියෙන්නේ කියලා මම ප්‍රශ්න දුන්නා.
නිකමට සර්ච් කරලා බලන්න ඔස්ට්‍රේලියන් ඉංග්‍රීසි, ඇමරිකන් ඉංග්‍රීසි, ඉන්දියන් ඉංග්‍රීසි, ශ්‍රී ලංකන් ඉංග්‍රීසි රට අනුව අපිට ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන්. අංජන මිනෝල් ප්‍රශ්නයක් අහනවා මයි ක්ලාස් එකට එනවා. ෆ්ලර්ටින් කියන වචනය කොහොමද පාවිච්චි කරන්න කියලා, ප්‍රොනවුන්ස් කරන්න කියලා. ෆ්ලර්ට් FLIRT ෆ්ලර්ට් කියන එකේ තේරුම උච්චාරණය ෆ්ලර්ට්. ඒකේ තේරුම සාමාන්‍යයෙන් he is flirting. ඒ කියන්නේ එයා මට නිකන් ඉඟි බිගි පානවා. නිකන් මට පොඩි ආදරයක් පෙන්නනවා. අන්න ඒ වගේ මිනිහක් තමයි ෆ්ලර්ටින් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔයා මැරිඩ් විවාහකයි කියලා හිතන්න. කවුරු හරි කෙනෙක් ඔයාට නිකන් ආදරේ ප්‍රකාශ කරන්න වගේ. එහෙම නැත්නම් ඕනවට වඩා එනවා. එතකොට කියන්න පුළුවන් ඔයාට please don't flirt. අනේ මේ ෆ්ලර්ට් කරන්න නම් එපා කියන එක කියන්න පුළුවන්. ගොඩක් ප්‍රශ්න තියෙනවා. පියුමි පෙරේර අහනවා I wonder කියන එක පාවිච්චි කරන්නේ මොන වගේ වෙලාවකද කියලා. ඕකත් ඔයා ස්පෝකන් ක්ලාස් එකකදී නැත්නම් පොතකදී ඉගෙන ගත්ත දෙයක්. මොකද මට මාතෘකාව ඔයා අහන ප්‍රශ්නේ දැක්ක ගමම මට උත්තර දෙන්න පුළුවන්. ඒක තේරෙනවා. wonder කියන එක පාවිච්චි කරනවා එක තේරුමක් තමයි මෙහෙම. W ඔන්න මේක හොඳටම ලියා ගන්න ඕගොල්ලෝ. දැන් ගොඩක් අය පොත් ලියනවනේ. ඒ හින්දා මෙහෙම මතක තියාගන්න. මේක ලියා ගන්න. WONDER අනිත් එක WANDER. What's the difference? මොකක්ද වෙනස? WONDER WANDER. WONDER හරන නිකන් wonder වගේනේ කියන්න ඕනේ. O අකුර තියෙන හින්දා. But we pronounce it as wonder. ඒක උච්චාරණය වෙන්නේ wonder කියලා. අපි කියන්නේ wonderful කියලා. Wonderful. එහෙනම් wonder. WONDER wonder කියලා කියන්නේ පුදුමය. හරිද? WANDER හරිනම් වෙන්න ඕනේ wonder හරි ඒ වගේ දෙයක්. wonder මොකක් හරි. But we pronounce it as wonder. WAN තිබ්බත් අපි ඒක උච්චාරණය කරන්නේ wonder කියලා. WANDER කියලා. එහෙනම් මේක හොඳට මතක තියාගන්න. pronunciation එකේ එතන වෙනසක් වෙනවා. WANDER wonder කියන එක එතන උච්චාරණය වෙන්නේ pronounce මේ තේරුම වෙන්නේ හිස හැරුණු අතේ ඇවිදිනවා. ඔහේ ඇවිදිනවා. අන්නේ තේරුම තමයි එතන wonder කියන එකේ තියෙන්නේ. එතන ඔයා මෙතන පියුමි අහන ප්‍රශ්නේ I wonder කියන එක එතන පුදුම වෙනවා කියන එක නෙමෙයි. I wonder if he will come. මට මම හිතනවා එයා මම දන්නේ එයා ඒ විදි කියලා. මම බලාපොරොත්තු වෙනවා. මම දන්නේ නැහැ. අන්න ඒ වගේ මීනින් එකක් තියෙන්නේ. I wonder he would come. එයා ඒ විද. අන්න ඒ වගේ මම හිතනවා ගෙස් කරනවා කියන එක තමයි කියන්නේ. කසුන් කියනවා සර් මිස්ඩ් කෝල් කියන එක සමහර මිස්ඩ් කෝල් කියනවා. තවයි මිස් කෝල් කියනවා. කසුන් බුද්ධික ඒක හොඳ ප්‍රශ්නයක්. මිස් කෝල් එකක් ආවා කියලා කියන්න පුළුවන්. මිස් කෝල් එකක් දෙන්න කියලා කියන්න පුළුවන්. මතක තියාගන්න මිස්ඩ් කෝල්. කෝල් එක මිස් වුණානේ. ඒ හින්දානේ අපිට ආන්සර් කරන්න බැරි වුණ හින්දානේ අපිට මැසේජ් එකක් එන්නේ කෝල් එකක් ආවා කියලා. එහෙනම් ඒක මිස් වෙච්ච කෝල් එකක්. අතීතයයි. එහෙනම් ඒක මිස්ඩ් කෝල් එකක්. මිස්ඩ් කෝල් එකක්. හරි? ඕකේ. මදුෂානි අහනවා YouTube channel එක මගේ නම ගහන්න YouTube එකේ චණ්ඩුක ලෝපේස්. චණ්ඩුක ගහද්දි වෙනවා ගැටලුවක් නැහැ. නදීෂා අහනවා average කියන එකේ තේරුම සාමාන්‍ය කියන එක. ප්‍රශ්න මට කියව ගන්න බැරි තරම් පහලට ඇවිල්ලා තියෙන්නේ. මේක මට තේරෙන විදියට ඊටාම සාර්ථක ක්‍රමයක්. මේක සාර්ථකයි නම් ඕගොල්ලෝ කියන්න. මේ අනිත් අය අහන ප්‍රශ්න ඕගොල්ලන්ටත් එන ප්‍රශ්න නම් ඒ ප්‍රශ්න වලට නම් මම උත්තර දෙන්නේ. මේ වැඩසටහන සාර්ථකයි. ගොඩක් සාර්ථකයි. එහෙමනම් මට කමෙන්ට් කරන්න සර් මේක සාර්ථකයි කියලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න අනිත් අයට පේන්න. එතකොට මම තේරුම් ගන්නවා එහෙනම් අරකේ මගේ මෙච්චරයි ෂෙයාස් තිබේ මේක ෂෙයාස් වැඩි වෙලා එහෙනම් මේක හැමෝටම වටින දෙයක් කියලා මට තේරෙනවා. ඒ අනුව මේක වටිනවාද කියන එක මට තීරණය කරන්න පුළුවන්. එහෙම වුණොත් මම මේක දිගටම කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. මට කොච්චර අමාරු වුණත් තව මම ප්‍රශ්න දෙකකට විතරක් උත්තර දෙන්නම්. මේකට මල්කාන්ති නිසංග මේක අයියේ ඇහුවා අපි නොදන්න දේ කියන එක things we don't know. අපි නොදන්න දේවල් things we don't know කියලා අපිට කියන්න පුළුවන්. විමුක්ති කියනවා සර් හෙටත් එන්න ලයිව් එකක් කියලා. ආසයි ලයිව් වෙන්න හැබැයි හරි මහන්සි ලයිව් වෙනවා කියන එක. ඕගලන්ට තේරෙන්නේ මොකක්ද අනේ කතා කරන එකනේ කියලා but it's really difficult. ඊට පස්සේ ඊයේ මම ප්‍රශ්නයක් දැක්කා අර ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ කීවෙනි ජනාධිපතිවරයාද කියන එක මම ඕක කලින් 3-4 පාරක්ම උත්තර දුන්නා. ඕක සාමාන්‍යයෙන් අහන්නේ ගුරුවරයෙක්ගේ දැනුම මනින්න කියලා මම කිව්වා. ඒ ප්‍රශ්නට පිළිතුර චණ්ඩුක ලෝපේස් YouTube channel එකට යන්න මම දීලා තියෙනවා 3-4 පාරක්ම. ඕගලන්ට ඒක බලන්නට හැකියාව තියෙනවා. අන්තිම ප්‍රශ්නේ දැන් මංජුලා සමන්ත යනවා පව් කියලා කියන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් පව් කියන එකේ තේරුම අපි ආගම විදියට පව් කියලා ගත්තොත් සින්ස් කියලා කියන්නේ SINS සින් කියලා සින් එකක් කියලා කියන්නේ පවක්.
පව් වලට කියන්නේ ඒතර SINS since කියන එක since කියලා තමයි කියන්නේ. හොඳට මතක තියාගන්න SINS since. නැතුව තව නිසා කියලා තේරුමක් තියෙනවා SINCE කියලා. ඒක වෙනම එකක්. හරි අන්තිම ප්‍රශ්නේ මම ගොඩක් අහන හින්දා කියන්නේ මදු කියන if I were in Sri Lanka I would attend your class මම ලංකාවේ හිටියා නම් classes එනවා කියලා පිටරට ඉන්න අය වෙනුවෙන් තමයි online class එක පාවිච්චි කරන්නේ. ශැගි කතාවක් කියනවා මට මේක හරි සතුටුයි මේක මම ප්‍රසිද්ධිය කියන්න ඕනේ. ශැගි ජේසන් ඇත්තටම සමහර හිස් වචන තියෙනවා ලංකාවේ එක එක පළාත්වල ගම්වල පාවිච්චි කරන ගොඩක් ඒවා ඒ හැම එකක්ම ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න බෑ චන්ඩකුස කිව්වා වගේ. ඇත්තටම ඔයා හරි. ඔයා හොඳම මම උදාහරණයක් දෙන්නම්. දැන් සමහර අපි ඉංග්‍රීසියට නම හදාගත්ත එළවලු කෑම බීම අරව මේවා ගොඩක් තියෙනවා. ඕවා සුද්දට දුන්නොත් සුද්දට ඉංග්‍රීසි වචනේ කිව්වත් සුද්දා දන්නේ නැහැ. මොකද එයා එහෙම දෙයක් දැකලවත් නැහැ. එහෙනම් අපිට පුළුවන් වෙනෝනේ ඒ වචනට සිංහල වචන කියලා ඒක පොඩ්ඩක් ජාත්‍යන්තරයට අරගෙන යන්න. මම හැමදාම ওই දේ කරනවා. මගේ යාළුවෝ පිටරට ඉඳලා ආහම මම කැවුමට ඔයිල් කේක්ස් කියන්නේ නැහැ. මං කියනවා මේක කොණ්ඩ කැවුමක්. එතකොට යා මෙහෙම කරලා කොණ්ඩ කැවුම අල්ලලා Instagram එකේ ස්ටෝරි එකකුත් දානවා. කොණ්ඩ කැවුම in ශ්‍රී ලංකා කියලා. අන්න පිටරට ලංකාවෙන් වචන යනවා. ඔහොම try කරන්න. ඇයි මේ අපි මේ ඔයිල් කේක්ස් කිව්වහම සුද්දා හිතන්නේ ආ කේක් එකක් ඔයිල් මොනවා හරි තියෙන. ඕක විතරයි හිතන්නේ. එහෙනම් තේරුම් ගන්න. එහෙම අපිට හැම වචනයක්ම ඉංග්‍රීසි වලින් හොයන්න බෑ. You can use සිංහල. හැබැයි ගැළපෙන විදිහටයි ඒක පාවිච්චි කරන්න ඕනේ. online classes වල මම කියලා දෙන්නේ එකයි. එහෙනම් මහන්සි ගොඩක් මම හෙට දවසේ එන්නත් බලාපොරොත්තු වෙනවා. හැබැයි චන්දුක ලෝපේස් YouTube channel එකේ විස්තර බලන්න. මහරගම ක්ලාසස් ආරම්භ වෙවි ඉක්මනටම අපිට රජය මගින් අවසර ලබා දුන්නා. මෙතන ඕගලන්ට live ඇවිල්ලා මේ විදිහට මාත් එක්ක ඇත්තටම කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් online classes හෙට ආරම්භ වෙනවා. හෙට අවසානයි කියලා ගොඩක් ක්ලාසස් කිව්වා අන්තිම ක්ලාස් එක කියලා. හෙට ක්ලාස් එක තමයි අන්තිම ක්ලාස් එක. අනේ ආයෙත් ඉල්ලන්න එපා. හෙට එකට ජොයින් වෙන අය විතරයි මට ගන්න වෙන්නේ. ආයෙ අනිත් ක්ලාසස් වලට ගන්න වෙන්නේ නැහැ. ඒ තරම් කට්ටිය එන හින්දා හරි අමාරුයි ක්ලාසස් වල උගන්වනවා කියන එක. මේ විදිහට පැය කරද්දි පන්ති 20ක් 25ක් කරද්දි හරිම මහන්සි. එහෙනම් මං අදට සමුගන්නවා. I hope to see you soon. ඉක්මනින්ම හම්බ වෙනවා. චන්දුක ලෝපෙස් page එක like කරන්න. YouTube එකේ චන්දුක ලෝපෙස් YouTube channel එක subscribe කරන්න. ඒකේ පාඩම් 400ම නොමිලෙන් බලන්න. එහෙනම් මං අදට සමුගන්නවා. Goodbye and good night. ආයෙත් මේ වගේම ප්‍රශ්න අහන ඕගලන්ට තියෙන ප්‍රශ්න අහන්න ලෑස්ති වෙලා ඉන්න. චන්දුක සර් ආයෙත් ආපු ගමන් ටක් ගාලා ප්‍රශ්නේ කමෙන්ට් කරන්න ආව ගමන්. එහෙනම් මං අදට සමුගන්නවා. Goodbye and good night.